समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්නෝ අරහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරානං සමුදයෝ ඉති සංඛාරානං අත්ථංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤානස්ස සමුදයෝ ඉති විඤ්ඤානස්ස අත්ථංගමෝති වාසනාවන්ත සදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස සිත නිවන බුදුබණ ඔස්සේ හැම සිත් සතන්ම නිවන කරා අල්ප මාත්‍රයකින් හෝ නිවන් දොරගුළු විවර කිරීමට ඉඩහසර සලසන මේ අසිරිමත් වූ සද්ධර්ම දේශනයටත් දෙසවන් යොමු කරන හැටියට කාරුණික සිතින් සිහිපත් කරනවා. වාසනාවන්ත සැදැහැති පින්වතුනි, මේ වසංගත සමයේ හැමෝටම මේ සිදු වුණු ව්‍යසනය විපත ටිකින් ටික අමතක වෙමින් යන මොහොතක වසංගතයෙන් පීඩා විඳි අපිට
ඒ වසංගතයේ සාමාන්‍ය දෙයක් බවට පත්වමින් පවතිනවා. දැන් වසංගතයේ මැද නැවතත් ඔබ මේ ස්කන්ධ පංචකය සමගින් මමත්වයෙන් බැඳී පාපයෙහි ගිලෙන්නේ දැයි මදක් විමසිලිමත් වන්නට සුදුසු කාලයයි එළඹ තිබෙන්නේ. පිනතුනි, පංචස්කන්ධය පිළිබඳව අපිට සුතමය ඥානය තිබෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. රූපෝපාදානස්කන්ධ, උපාදාන සහිත රූපස්කන්ධය, උපාදාන සහිත වේදනාස්කන්ධ, උපාදාන සහිත සංඥාස්කන්ධ, උපාදාන සහිත සංඛාරස්කන්ධ, උපාදාන සහිත විඥානස්කන්ධයක් සහිත නිසා බලන්න ලෝකේ කොතරම් දරුණුව පැතිරුණු මේ වසංගතය කොවිඩ් උවදුර ප්‍රබලව හිත්වලට දැනෙනකොට, තම තමන්ගේ අය මිය යනකොට, රෝගී වෙනකොට අපි කොතරම් නම් ධර්මයේ පැත්තට හැරෙන්න උත්සාහ කළාද? වසංගතයට පිළියම් සොයන විට, ප්‍රතිචාර දක්වන්නට පුළුවන් විට අපිට වසංගතය අමතක වී නැවත ස්කන්ධ පංචකය සමග දැඩි බැඳීම් තිවුර් වෙන්නට පටන් ගන්නවා. එනිසා පින්නතුනි, හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය පිළිබඳව නුවණින් දකින්නටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. පෙන පිඩක් බඳු රූපයත්, දිය බුබුලක් බඳු වේදනාවත්, මිරිඟුවක් බඳු සංඥාවත්, කිසෙල් කඳක් බඳු සංඛාරත්, මායාවක් බඳු විඥානයත් පිළිබඳව අපි ධර්මානුකූල අවබෝධයක් ඇති කරගනිමු. විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයින් විසින් මේ ස්කන්ධ පංචකය මෙලෙසින් සුතමය ඥානයෙන්, එහෙමත් නැතිනම් සත්‍ය ඥානයෙන් කරුණු වශයෙන් දැනගෙන ඒ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සජ්ජායනා කරනව වෙන්නට පුළුවන්. මන්ත්‍රයක් වගේ මතුරනව වෙන්නට පුළුවන්. අනේ මේ ජීවිතය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වයස්ගත වෙලා ලෙඩ වුණාම, රෝගී වුණාම අනේ මේ ජීවිතය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම අපි අසරණ වෙච්ච වෙලාවක, කාගේවත් හවුහරණක් නොමැති විටක අපි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන කතා කරනවා. පින්නතුනි, අපි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පින්නතුනි හැම ස්කන්ධයක් මුල් කරගෙනම, සෑම සිතුවිල්ලක් මුල් කරගෙනම පවතින බවයි ලෝකයේ සත්‍යය. පිනතුනි, ඊටාම පුංචි සරල කතාවක් මේ වෙලාවේ ඔබට සිහිපත් කරනවා. අපේ දැනුම තිබිය යුතු තැනත් පිළිබඳව අවබෝධය ඇති කරන්නට. පිනතුනි, එදින මහාන වෙච්ච, පැවිදි වී එක් දිනක් ගත වෙච්ච පුංචි සාමණේර නමකගෙන් බොහෝ සිල් සමාදන් වෙන, බණ භාවනා කරන, ඒ වගේම මෙන්න මේ කියන
සුතමය ඥානය දියුණු කරගෙන සත්‍ය ඥානයෙන් කරුණු කාරණා වශයෙන් පංචස්කන්ධය හඳුනාගෙන ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයෙහිලා සලකාගෙන කටයුතු කරන පිරිස අතරේ ඔය කිසිවක්ම ගැන දන්නේ නැති අභිධර්මය ගැනවත් එහෙමත් නැතිනම් මේ ස්කන්ධ පංචකය ගැනවත් නොදන්නා කෙනා තුලත් මේ ධර්මයේ පවතින බව වටහා ගන්නට ඔබට පුළුවන්. එදින පැවිදි වූ එක් දිනක් පැවිදි වී ගත වෙච්ච පුංචි සාමණේර කෙනෙක්ගෙන් එක් උපාසිකාවක් විමසනවා චූටි හාමුදුරුවනි මොකක්ද මේ ත්‍රිලක්ෂණය කියන්නේ කියලා. මේ පුංචි හාමුදුරු කියනවා අනේ මම නම් දන්නේ නෑ උපාසකම්මේ. චූටි හාමුදුරුවෝ ත්‍රිලක්ෂණයේ තබා ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් නෑ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ අම්මා කම්මුලේ අත ගහ ගන්නවා. අනිච්චං දුක්ඛං අනාත්තා. මහාන වෙලත් මේ හාමුදුරුවොත් ඒක දන්නේ නෑනේ කියලා. පින්නතුනි අනිච්චං දුක්ඛං අනාත්තා. කම්මුලේ අත ගැහුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියමින්. හැබැයි අපි අන්න ඒ කිව්වට දැන් කිසිවක් නොදන්න මේ උපාසිකාවත් මුවින් පිට වෙනවා මේ වචනය. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිච්චං දුක්ඛං අනාත්තා. අයියෝ ඒකවත් දන්නේ නෑනේ. මේ විදිහට ඒක මුවින් පිට වුණාට පින්නතුනි මෙහි ධර්මානුකූල ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් ඇතැයි සිතන සමහර කෙනෙක් ඇත්තේම පින්නතුනි අර කියන සුතමය ඥානයයි චින්තාමය ඥානයයි එහෙමත් නැතිනම් සත්‍ය ඥානය අවබෝධ කරගෙන තියෙනවා. තේරුම් අරගෙන තියෙන මෙන්න මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. හැබැයි ඔය ගැන විස්තර කියන්න කිව්වොත් අපිට ටිකක් පැකිලීම් ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි අපි මේ හඳුනාගෙන මේ රූපය මේ වේදනාව කියලා අපි හුඟක් වෙලාවට හිතලා තියෙන්නේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම විපස්සනාව කියලා. ඒක පින්නතුනි අපිට වැරදුණු තැනක්. පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මන්ත්‍රයක් වගේ කිව්වට අපට විපස්සනා ඥානය පහළ වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි ධර්මයේ තියෙන්නේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාවයි කියලා. එනම් පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාව නම් අපි මුලින් හරියට පංචස්කන්ධය කියන්නේ කුමක්දයි අවබෝධ කරගත යුතුව පවතිනවා. එවිට පින්නතුනි අපිට පංචස්කන්ධය අපි එකිනෙක කෙනාට සාපේක්ෂව බලන ගතියක් තිබෙන්නේ. ඔබේ රූපය ඔබ හිතනවා ඔබේ රූපස්කන්ධය කියලා. තව කෙනෙක් ඔහුගේ රූපය ඔහුගේ රූපස්කන්ධය කියලා ඔහු ගන්නවා. ඔහුගේ වේදනාව ඔහුගේ වේදනාස්කන්ධය හැටියට සලකනවා. පින්නතුනි එසේ සැලකීමකින් එක් එක්කෙනාට සාපේක්ෂ වූවක් නොවේ පංචස්කන්ධය. පංචස්කන්ධයේ පින්නතුනි මේ ස්කන්ධ පංචකේ මේ ශරීර කූඩුව දිහා සිහියෙන් බලාගෙන ඉන්න විට නිසල්මන්ව තැන්පත්ව මෙහි සංවේදනාවන් ශරීර සංවේදනාවන් අපිට දැනෙන්න පටන් ගන්නවා. සමහර විට කැසීමක්, අභ්‍යන්තර රිදීමක්,
එහෙමත් නැතිනම් දන හිසෙහි වේදනාවක්, හිසෙහි වේදනාවක් ආදි වශයෙන් අපිට මේ ශරීරයේහි යම් කොටසක් දැනෙයි නම් අන්නේ දැනෙන කොටස අජ්ජත් කය හැටියට දැකලා අන්නේ දැනීම ඔබට දැනෙනවා. ඒ දැනෙන දෙය හැම වෙලාවකම මේ විදිහට පවතින්නේ නැහැ. නොදැනී යන අවස්ථාව. එහෙනම් අපි මේ රූපය කියලා දැනගත යුත්තේ නිශ්චිත තමන්ට සාපේක්ෂ වුණු දෙයක් නොවෙයි. මේ ස්කන්ධ පංචකයේ දෙස සිහියෙන් නිසල්මනේ බලා සිටින විට ශරීර සංවේදනාවන් ඇති වෙන තැනට අවධානය යොමු කරලා, කැසීමක් නම් හිසෙහි කැසීම, ඒ දෙස බලාගෙන ඉන්නවා. එවිට ඒ කැසීම ඇති වෙනවා නැති වෙනවා. අන්න එතන අවබෝධය ඇති කර ගැනීම තමයි මේ රූපස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගැනීම කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් දර්ශනය අපේ ජීවිතවලට කොහොමද අපි ගලපා ගන්නේ? බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේදී විස්තර කරනවා, කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති. කොහොමද මහණෙනි කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති. දැන් ඔන්න මේ වසංගතය අපි ධර්මතාවයයි ලෝකේ ස්වභාවයයි ලෝකේ මහා බියකරුයි කියලා දැකපු දේ, ඒ ධර්මතාවය සමස්තේ රූපයක් ලෙසින් අරගත්තාම ඒ නැතිව ගිය විට මිනිස් සිතෙහි උපදින බිය දුරු වී දැන් යහපත සිදුවන්නේ යැයි මුලාවකට වැටෙනවා. එනිසා පින්නතුනි, ධම්මේසු ධම්මානුපස්සී විහරති. නිරතුරුවම මේ ධර්මතාවයේ පිළිබඳව සිහිය පවත්වන්න. එවිට පින්නතුනි, කෙටියෙන්ම ගත්තාම පංචූපාදානස්කන්ධ දුක දැනගන්නට සංකිට්ඨේන පංචුපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන්ම කියනවා නම් මහණෙනි, මේ පංචූපාදානස්කන්ධයයි දුක. එතනයි දුක උපදින්නේ. එතනයි මේ වසංගතයේ බිය ඉපදුනේ. පංචසු උපාදානස්කන්ධේසු, මෙන්න මේ පංචූපාදානස්කන්ධ කෙරෙහි ඉද භික්ඛවේ භික්ඛු විහරති පංචූපාදානස්කන්ධේසු. ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං, සමස්තය දෙස සාපේක්ෂව නොව ඔබේ ස්කන්ධ පංචකයේ මේ මොහොතේ දැනෙන අජ්ජත්තකය සමුදය වය වෙන විදිය නුවණින් දකින්න. ඉති රූපං, ඉති රූපං, මේ රූපයයි. දැන් ඔබට ඔබේ ශරීරයේහි හිසෙහි කැසීමක් දැනෙනවා. අන්නේ දැනෙන දෙය තමයි පින්නතුනි, ඔබට ඒක දැනෙන රටාවක්, ස්වභාවයක්, ස්ථානික වශයෙන් දැනෙන විදිහක්, ඔබේ හිතේ චිත්තජ රූපයක් ඇති වෙනවා. අන්නේ රූපය කසනවා කියන ලකුණෙන් දැනෙන ඒ රූපය ස්වභාවයේ රටාව දෙස බලාගෙන ඉන්න නිසල්මන්ව. එහෙමනම් අන්නේ රූපය
ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. මෙන්න මේ ලෙසින් මගේ හිසෙහි කැසීමක් පවතිනවා. සමුදයෝ. ඒ කසන හිස ඒ රටාව නැතිව ගොස් ශරීරයේ වෙන තැනක් දැනෙන්න පටන් ගන්නවා. අන්න අර මුලින් කී රූපය සමුදය වුණා, අත්ංගමයට පත් වුණා. දැන් පින්නතුනි මනාව සිහිය පිහිටවා අවබෝධයෙන් මේ ධර්ම කරුණු දිහා විචක්ෂණ නුවණින් බලන විට අපිට ලෝකේ ඇලෙන්න, බැඳෙන්න, හැපෙන්න, ගැටෙන්න දෙයක් ලෝකේ ඇත්තේ නෑ. ඇලෙනවා නම්, බැඳෙනවා නම්, හැපෙනවා නම්, ගැටෙනවා නම් ඒ සියල්ල අපි හදාගත්ත විපල්ලාස පමණයි. හිතේ විපරීත ලක්ෂණයක් පමණයි. එහෙනම් මේ විසිරුණු විපරීත වුණු එහෙමත් නැත්නම් මායාවක් බඳු රැවටිල්ලෙන් අත්මි දෙන්නට භාග්‍යතුන් වහන්සේ පෙන්වන දර්ශනය කොතෙක් නම් අපේ සැනසුමට උපකාර වන්නේද? වේදනා. දැන් ඔබට අත්ලෙන් අත්ල එකට රඳවා සිටින විට උණුසුමක් දැනෙනවා. ඒ ඔබට දැනීමක්. දැනීමක් කියලා කියන්නේ වේදනාවක්. උණුසුම. දැන් පිනතුනි උණුසුම කියන ලක්ෂණයෙන් ඔබේ සිත තුළ උපදින්නේ කුමක්ද? රූපයක්. අන්නේ දැනීම වේදනාව ඒ රූපයක් ලෙසින් ගන්න විට රූපය, රූපේ සමුදය, රූපේ අත්ංගමේ දැනගන්නවා. වේදනාවක් ලෙසින් ගන්න විට ඔන්න වේදනාස්කන්ධය. වේදනාවක් ලෙසින් ගන්න විට ඒ වේදනාවේ ඉති වේදනා, මේ තමයි විඳීම් වේදනාව, දැනීම. මේ තමයි වේදනාවේ සමුදය. මේ තමයි වේදනාවේ අත්ංගමය. අත්ලෙන් අත්ල රැඳවෙන විට උණුසුම දැනීම වේදනාවයි. ඉති වේදනා. ඉති වේදනාස්ස සමුදයෝ. වේදනාය සමුදයෝ. මේ අත්ලෙන් අත්ල එක්කල නිසයි මේ සමුදය වුණේ. උණුසුම කියන ලක්ෂණය දැනීම. අත්ලෙන් අත්ල ඉවත් කළ විට ඉති වේදනාය අත්ංගමෝ. දැන් වේදනාව දැනීම නැතිව ගියා. එහෙනම් වේදනාස්කන්ධය කියලා කියන්නේ මේ මමත්වයෙන් මට සාපේක්ෂව මං උපාදානය කරගෙන ඉන්න ස්කන්ධ නොවන බව ඔබට මනවින් වටහා ගන්නට පුළුවන්. ඊළඟට පින්වතුනි සංඥා. සංඥාව මිරිඟුවක් වගේ. මරීචිකූපමා සංඥා. මිරිඟුව කියන එක පින්වතුනි ඈත බලන විට ජලය ඇතැයි සිතීම. ජලය තියෙනවා වගේ පෙනෙනවා. එතෙන්ට ගියාම එතන ජලය නැහැ, ඈත ජලය තියෙනවා වගේ පෙනෙනවා. එහෙමනම් පින්වතුනි අර මිරිඟුවක් වගේ පෙනීම සංඥා. සංඥාව අන්න ඉති සංඥා. ඒ පෙනෙන ස්වභාවයේ ඉති සංඥාය සමුදයෝ. ඉති සංඥාය සමුදයෝ. දැන් අපි එතනට ගියාට පස්සේ ලක්ෂණය එතන නෑ. ඉති සංඥාය අත්ංගමෝ. ඊළඟට පින්නතුනි සංඛාරා. සංඛාරයේ ස්වභාවයත් පුඤ්ඤාභි වශයෙන්, අපුඤ්ඤාභි වශයෙන්, ආනෙන්ජාභි වශයෙන් අපි යම් සංඛාරයක්, පුඤ්ඤාභි සංඛාරයක් වෙන්න පුළුවන්. දැන් අපිට මේ බණ අහනකොට මුලින් අපි අහගෙන මේ දේශනාවට සවන් දීගෙන ඉන්නකොට අපිට පුඤ්ඤාභි සංඛාරයක් ඇති වෙනවා. අනේ ඇත්තයි. මේ දර්ශනය තුලයි අපි ගමන් කළ යුත්තේ. ඔන්න ඔය විදිහට ඇති වෙච්ච පුඤ්ඤාභි සංඛාරය ඒ මොහොතේ එය ඔබට සංඛාර විදිහට පෙනුණා. ඒ සංඛාරයේ සමුදය වුණා.
දැන් ඒ සංකාරය අත්ංගමේ වෙලා. දැන් ඔබට උපදින්නේ වෙනත් පුඤ්ඤාභි සංකාර. එහෙනම් සංකාරය තුලත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණයමයි පවතින්නේ. ඊළඟට ඉති විඥානං. ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ. දැන් පින්නතුනි බණ අහන්නට පෙර ඔබට විඥානයක් තිබුණා. අන්නේ විඥානය සමුදය වෙච්ච විදිහ, අත්ංගමේ වෙච්ච විදිහ හිතන්න. දැන් ඔබට විඥානයක් පහළ වෙන විදිහ, සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල සමුදය වෙන විදිහ, ඒ සිතුවිල්ල අත්ංගමය වෙන විදිහ නුවණින් බලන්න. එහෙමනම් පින්නතුනි මෙන්න මේ කියන ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ කියන රටාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ පංචස්කන්ධයේ තියෙන. එතකොට මේ පංචස්කන්ධය තුල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණය බලන්න. අන්න එවිට පින්නතුනි අපිට නීවරණ යටපත් කරලා මේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන විට අපේ ආයතන වලින් ඇතුල් වෙන ආයතන පබ්බේ තුලදී විස්තර වෙනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පින්නතුනි ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බ, පංච උපාදානස්කන්ධ පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, චතුරාර්ය සත්‍ය පබ්බය, චතුසත්‍ය පබ්බ වශයෙන් පබ්බ පහක්, පබ්බය කියලා කියන්නේ කොටස් පහක් ගැන විස්තර කරනවා. එහෙමනම් නීවරණ ධර්ම පිළිබඳ පෙර දේශනාවලදී අපි සාකච්ඡා කරලා තිබෙනවා. නීවරණ යටපත් වීමෙන් පංච උපාදානස්කන්ධ අපිට තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව ඔය කියන පංචස්කන්ධය අපිට වැටහෙන්නේ නැහැ. නීවරණ වලට යටත්ව සිටින තාක් අපිට පෙනෙන්නේ සාපේක්ෂ පංචස්කන්ධය. එකිනෙකනා සිතින් හදාගත්ත පංචස්කන්ධ. එහෙමනම් නීවරණ යටපත් කොට පංචස්කන්ධයේ නුවණින් දකින විට අපිට ආයතන වලින් ගලාගෙන එන චක්කායතන, සෝතායතන, ගානායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, මනායතන මේ ආයතන තුලින් ගලාගෙන එන අරමුණු නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා ගන්න ගතිය නැති වෙන්න පටන් ගන්නවා. අපි නිතරම කරන්නේ මොකක්ද පින්නතුනි? ඇහැට රූපයක් දැක්කාම, කනට ශබ්දයක් ඇහුනහම, නැහැයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, ශරීරයට පහස දැනෙනකොට, මනසට ධර්මතා දැනෙනකොට අපි ලස්සන රූපයක්, ලස්සන හඬක්, මිහිරි හඬක් නැවතත් ඇහුවනම් හොඳයි. දැන් අපි මොකද කරන්නේ? ආයතන තුලින් එන අරමුණු ඔස්සේ පංචස්කන්ධ හදනවා. ඇහෙන් එන අරමුණු ඔස්සේ පංචස්කන්ධ හදනවා. කනෙන් එන ශබ්ද ඔස්සේ පංචස්කන්ධ හදනවා. නැහැයෙන් එන ගඳ සුවඳ ඔස්සේ පංචස්කන්ධ හදනවා. දිවට දැනෙන රස ඔස්සේ පංචස්කන්ධ හදනවා. ශරීරයට දැනෙන පහස ඔස්සේ පංචස්කන්ධ හදනවා. මනසට දැනෙන ධර්මතා ඔස්සේ පංචස්කන්ධ හදනවා. එහෙනම් පින්නතුනි මෙන්න මේ ආයතන තුලින් ගලාගෙන එන අරමුණු වලට ප්‍රතිචාර නොදක්වා එය දුටු දෙයක් පමණයි, ඇසු දෙයක් පමණයි, විඳි දෙයක් පමණයි වශයෙන් මධ්‍යස්ථ සිතක් ඇති කර ගන්නට හැකියාවක්
අවබෝධයක් අපිට ඇතිවන්නේ නම් අන්න පින්නතුනි නිවන තැන, සැනසෙන තැන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට අපිට අවස්ථාව සැලසෙන විට නිවන් දකින්නට මෙයයි අපිට තිබෙන ඒකායන ක්‍රමය. එහෙමනම් පින්නතුනි මුලාවකින් තොරව ලෝකයෙහි උපාදානයක් නැහැ කියන තැනට නචකින්චි ලෝකේ උපාදීයති, ලෝකේ උපාදානයක් නැති තැන භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මෙන්න මෙතනයි. එහෙමනම් පින්නතුනි උපාදානයක් නැති තැන ඔබ කය ගැන අවධානයෙන් ඉන්නවා. හුදු නිරීක්ෂණයකින් ඉන්නවා. පරීක්ෂාකාරීව රැඳී ඉන්නවා. වෙන කිසිදු ප්‍රතිචාරයක් දක්වන්න යන්නේ නැහැ. ඇහෙන් එන අරමුණු වලට, කනෙන්, නැහැයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලාගෙන එන අරමුණු වලට ප්‍රතිචාර නැහැ. ඒ පස්සේ දුවන්නේ නැහැ. ඇහෙන් රූපයක් දැකලා ඒ ඔස්සේ ලෝක සකස් කරන්නට යන්නේ නැහැ. නැහැට විඳි ගඳ සුවඳ ඔස්සේ ලෝක හදන්නට යන්නේ නැහැ. එතනයි උපාදාන නැති තැන. පංච උපාදානස්කන්ධයෙන් මිදිලා උතුම් වූ රහත් ඵලයට පත්වන්නටද පුළුවන් වන්නේ එවිටයි. ඒ නිසා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මේ ධර්ම මාර්ගය තාම විචිත්‍රයි, විසිතුරුයි. ඒ මාර්ගයේ ඔස්සේ අපි අපේ සිත මෙහෙවිය යුතුව පවතිනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන විදිහට ඉද බික්කවේ බික්කු ඉති රූපං, මෙන්න මේ රූපයයි. ඉති රූපස්ස සමුදයෝ, මේ රූපේ ඇතිවීමයි. ඉති රූපස්සාත්තංගමෝ, මේ රූපය තමාගේ නොවී විනාශ වී යාමයි. හිසෙහි කැසීම රූපය. ඒ රූපේ සමුදය ඇතිවීම, මෙතෙක් නොතිබුණු කැසීමක් ඇතිවීම සමුදයයි. ඒ කැසීම තමාගේ නොවී විනාශ වී යාම අත්අංගමයයි. මෙපමණ කලක් මගේ හිස කසනවා, මගේ දන හිස රිදනවා, මගේ වේදනාව මෙච්චර කාලයක් මගේ කරලා ගත්ත එකක්නේ අපිට තියෙන්නේ. මගේ ඔළුව රිදෙනවා, මගේ දත රිදෙනවා, මගේ උගුර රිදෙනවා, මගේ බඩ රිදෙනවා. ඔන්න ඔය විදිහට පින්නතුනි අපි මෙපමණ කල් තමන්ගේ කරලා ගත්ත එකක් තමයි අපට තියෙන්නේ. සක්කාය දිට්ඨියෙන්, මමත්වයෙන් බැඳිලා මේ රූපය, මේ රූපේ ඇතිවීම, මේ රූපේ නිරුද්ධ වෙලා යාම, ඔන්න ඔය නිරීක්ෂණ තුනයි පින්නතුනි ස්කන්ධ පංචකය උපාදානත් හරින්නට අප විසින් පුහුණු කරගෙන යා යුත්තේ. එවිටයි අපිට සංසාර විමුක්තියක් අපේක්ෂා කළ හැකි වන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මේ සංසාර විමුක්තියක් අපේක්ෂා කරන ඥානවන්තයෙක්, නුවණැත්තෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ස්කන්ධ දැනගත යුතුයි. මේ සඳහා පින්නතුනි ඔබට ධර්මයේ පරතරට දැනගත්තේ නැති වුණාට කමක් නැහැ. සතිපට්ඨානයේ පාඩම් නොතිබුණාට කමක් නැහැ.
අභිධර්මයේ ගැන දැනුමක් නැති වුණාටත් කමක් නැහැ. ඔබට මේ ස්කන්ධ පංචකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකිය හැකියි. ඒට ඔබ කල යුත්තේ කුමක්ද? පින්නතුනි, කය ගැන අවධානයෙන් ඉන්න. කය ගැන කායේ කායානුපස්සී විහෙරති. කය ගැන අවධානයෙන් ඉන්න. හුදු නිරීක්ෂණයකින් ඉන්න. සුපරීක්ෂාකාරීව ඉන්න. පරීක්ෂාකාරීව බලාගෙන ඉන්නවා. වෙන කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට එපා. එහෙමනම් දැන් ඔබ නිසල්මනේ හුදු ශරීරය පිළිබඳ පරිශ්‍රණයකින් ඉන්නවා. එවිට ඔබට ශරීරයේ විවිධ තැන් දැනෙන්න පටන් ගන්නවා. උණුසුමක් දැනෙන තැන, වේදනාවක් දැනෙන තැන, ශරීරේ නලියන ගති, ඒ වගේම කසන ගති ඔබට දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙන කුමන හෝ සංවේදනාවක් නිරීක්ෂණයෙන් හිටියොත් පින්නතුනි, ඔබට දැනෙන උණුසුම, වේදනාව, කැසීම, ශරීරෙහි නලියන ගතිය මොකද වෙන්නේ? අන්නේ දැනෙන දෙය තමයි පින්නතුනි රූපය. ඒකට වෙන්නේ කුමක්ද? ඒක ඇතිවන බව දැනගන්නවා, සමුදය දැනගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් නිරීක්ෂණයෙන් හිටියොත්, ප්‍රතිචාර නැතුව හිටියොත්, ප්‍රතිචාර දක්වන්න ගියොත් එකින් එකට අර අන්තෝ ජටා බහි ජටා ජටා යටිතෝ පජා තන්තං ගෝතම පුච්චාමි කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ මේක ඇතුළත් පිටත් ගැට හැදෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ ප්‍රතිචාර නොදක්වා ඉන්න තැන අන්නේ විට අන්නේ නැති වෙන බව දැනගන්නවා. අත්ංගමය. ඒක තමයි පින්නතුනි ඉති රූපස් අත්ංගමු. මේ රූපයේ නැතිව යෑම දැනගන්නවා. දැන් එතකොට ඔබ සාපේක්ෂ වශයෙන් දැක්ක දේ නොවන බව රූපය කියලා ඔබට තේරෙනවා. වේදනාව, සංඥාව, සංකාරය, විඥානයත් මෙලසින්ම ඊ타ම සියුම්ව හුදු නිරීක්ෂණය තුළින්ම ඔබට ඒ තුල පවතින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයම බව ඔබට වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ මේ ධර්ම කාරණා අවබෝධ වුණේ නැහැ කියලා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. භාවනාව ගෞරවයෙන්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඔබ හොඳින් කරගෙන යනවා නම් අපේ දිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මේ පංචස්කන්ධයේ විනිවිද දැනගෙන ආයතන තුලින් සිදුවන ක්‍රියාවලිය දකිනවා නම් දැන් ඔබට මම වචන වලින් යමක් කියනවා. මම මේ වචන කිව්වට මේ වචන විනිවිද දකින්න යන්න හොයන්න හදන්න එපා. කරන්න තියෙන්නේ මොකක්ද? කය නිසල්මන්ව තියාගෙන කය ගැන අවධානයෙන් ඉන්න. එවිට කුමක්ද සිදුවන්නේ? නීවරණ යටපත් වී පංචස්කන්ධයට තියෙන උපාදාන නැති වී ආයතන වලින් ගලාගෙන එන ධර්මතාවලට ප්‍රතිචාර නොදක්වා බෝධ්‍යංග ධර්ම වැඩෙන එකයි. එහෙනම් කවදා හරි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කරාම යාමයි.
චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පින්නතුනි අමුතු ඉන්ද්‍රජාලයක් නෙවෙයි. අපේ දිට්ඨිය තුලට එනවා. දැන් අපේ දිට්ඨිය සම්මා දිට්ඨිය ලැබෙනවා කියලා කියන්නේ අපේ දිට්ඨිය තුලට එනවා මේ රූපයවත් වේදනාවත් සංඥාවත් සංකාරයවත් විඥානයවත් මම නොවන බව. මමත්වයෙන් තොර අවස්ථාවක්. මමත්වයෙන් තොර අවස්ථාවක් දැක්ම තුලට දිට්ඨිය තුලට එන විට ඒ දැක්ම තුල තියෙන්නේ පින්නතුනි මේ ලෝකයේ දුක හඳුනා ගැනීමක්. අන්න ධම්මානුපස්සනාවේ නීවරණ යටපත් කොට උපාදාන නැති තැනට එනකොට ආයතන වලින් එන අරමුණු වලට ප්‍රතිචාර නොදක්වන විට බෝධ්‍යංග ධර්ම අවබෝධ වෙන විට ඔබට දිට්ඨියට දැනෙනවා දිට්ඨියට එනවා මමත්වයෙන් තොර මොහොතක්. අන්නේ මොහොත තුල තමයි පින්නතුනි දැක්ම තුල තියෙන්නේ දුක හඳුනා ගැනීමක්. ඒ දුකට හේතු වෙන තමාගේ පෙළඹවීමක් නැත්නම් දුකට හේතු වෙන තමන්ගේ පෙළඹවීමක් නැත්නම් තණ්හාව හඳුනාගත්ත විට ඒ දුක නැති කරන තැනකට අපි එනවා. දුක නැති කරන තැනකට හඳුනා ගැනීමත් සමග මේ සඳහා අනුගමනය කළ යුතු දැන් දුක්ඛ සත්‍ය සමුදය වෙන විදිහ දැනගත්තා. තණ්හාවෙන් ප්‍රතිචාර දක්වනවා නම් දුක හට ගන්න බව වැටහෙනවා. එවිට දුක නිරෝධය කළ හැකි ක්‍රමය මාර්ගය හඳුනා ගැනීමක් වෙනවා. ඒ කියන්නේ පින්නතුනි දුක නැති තැන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගය. අපි මේ කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් අපිට වැටහෙන්න පටන් ගන්නවා. එහෙමනම් පින්නතුනි මේ ස්කන්ධ පංචකය නුවණින් අවබෝධ කිරීමෙන් උපාදාන නැති වුණු තැන ආයතන වලින් එන අරමුණු වලට ප්‍රතිචාරයක් නැති තැන ඒ ප්‍රතිචාර නොදක්වන නිසාම බෝධ්‍යංග ධර්ම වැඩෙන විට මමත්වයෙන් තොර දිට්ඨිය තුල සම්මා දිට්ඨිය තුල දැන් මේ කසන්නේ මගේ කියන සලකුණක් නෙවෙයි මේ රූපයේ ලක්ෂණයයි මේ රූපයේ සමුදයයි මේ රූපයේ අත්ංගමයයි. මෙලෙසින් ශරීරයේ කුමන සංවේදනාවක් දැනුණත් දැනෙන සංවේදනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනවින් සුපරික්ෂාකාරීව බැලීමෙන් අත්හල හැකි බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එවිට මමත්වයෙන් තොර මොහොතක ඔබට සම්මාදිට්ඨිය ලැබිච්ච විගස ඔබට තේරෙනවා මේ ලෝකේ කොතෙක්ද ධම්ම ඒ හැම හේතු ප්‍රත්‍යයකින් හටගත්ත සියල්ලක්ම දුක උරුම කරගත්ත දේවල් බව ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. දැන් බලන්න පින්නතුනි දුක්ඛ ආර්ය සත්‍ය දැන් ඔබේ සිත ස්ථාවරයි නිශ්චිතයි සැලෙන එකක් නෙවෙයි. ලෝකේ දුකයි කියලා යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. ලෝකේ දුකයි කියලා යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමක් ඇති වුණාට පස්සේ පින්නතුනි දුක උපදවන්නට ප්‍රතිචාර දක්වන ස්වභාවය
දුකට හේතු වෙන තමන් කරන පෙළඹවීම නැති තැනකට. එහෙමත් නැතිනම් ඇහැට රූපයක් පෙනුනට තණ්හාවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කනට ශබ්දයක් ඇහුනට තණ්හාවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. නැහැයට, දිවට, ශරීරයට, මනසට යමක් දැනුණට තණ්හාවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. තණ්හාවෙන් ප්‍රතිචාර නොදක්වන තැන නම් ඔබට දුක්ඛ නිරෝධයයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව හඳුනා ගැනීමෙන් ඒ දුක නැති තැනක් බව මමත්වයෙන් තොර දිට්ඨියට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම පින්වතුනි ඔබට පුළුවන්කම ලැබෙනවා දුක නිවිය හැකි බව. මේ ලෝකයේ විවිධාකාරයෙන් කලින් කලට ඇතිවෙන වසංගත තත්ත්ව තුල චිත්ත පීඩාවන් විවිධ හේතුන් මත අපි ලෝකයේ හැම දෙයක් සමග ඇලමින් බැඳමින් ගැටමින් හැපෙමින් ප්‍රශ්නම ගැටලුම නැවත නැවත උපදිමින් බලන්න පින්නතුනේ එක දර්ශනයෙන් එක ශබ්දයෙන් එක ගන්ධයෙන් එක රසයෙන් එක ස්පර්ශයෙන් එක ධර්මතාවයෙන් කොතෙක් නම් සිත කම්පණය වන්නේද? අකම්පිත හිතක් ආරම්භ වෙන්න පටන් ගන්නවා. මධ්‍යස්ථයි ලෝකේ ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත බවත් හේතු ප්‍රත්‍ය නිසාම නැති වෙන බවත් හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති හේතුව නැති කළ තැන සියල්ල අවසන් වෙන බව වටහා ගන්න පුළුවන් ඥානයක් ලැබෙන්න පටන් ගන්නවා. මමත්වයෙන් තොර සම්මා දිට්ඨිය තුල ප්‍රඥා සීල සමාධි ආරම්භ වෙනවා. අන්නේ දැක්ම තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට බෝධ්‍යංග ධර්ම සම්පූර්ණ වෙන්න මෙන්න මේ ආකාරයට කටයුතු කරන විට අපිට සංසාර විමුක්තියක් කරා මේ ස්කන්ධ පංචකයම නම් කෙටියෙන්ම දුක පවතින තැන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා පංචස්කන්ධය හඳුනාගෙන ඒක අනිත්‍යයි 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 කියලා මන්ත්‍රයක් වගේ ජප කිරීම විපස්සනාව නොවන බව ඒ අනිත්‍ය ස්වභාවයේ ඇතිවන්නේ රූපේ කොතනද? රූපේ සමුදය කුමක්ද? රූපේ අත්ංගමය කුමක්ද? නුවණින් ගවේෂණය කිරීම ආරම්භ කරන්න. ඒ ගවේෂණයම පින්වතුනි ඔබට සංසාර විමුක්තිය පිණිස මේ භව ගමන නිමා කිරීම පිණිස ඔබට උපකාර වන්නට පටන් ගන්නවා. අන්න ඒ නිසා සංසාර විමුක්තියක් අපේක්ෂා කරන්නන් විසින් මේ ධම්මානුපස්සනාවේ යථා ස්වરૂපේ වටහාගෙන ඔබද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට බවුන් වඩන්න සිත පුහුණු කරන්න ආරම්භ කරන්න. ඔබට උතුම් නිවන් දොරගුළු විවර වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සදහම් දේශනයට තුලින් ඔබේ සිත් තුළ නිවන් මඟ කුමක්දැයි මොහොතකට නමුදු එක් ක්ෂණයකට නමුදු සිතුවිලි මාත්‍රයකින් හරි ස්කන්ධ පංචකය පිළිබඳව යථා අවබෝධයක් ඔබට ලැබුණේ නම් ඒ ක්ෂණය තව තවත් බහුලීකృత කරගෙන භාවිතා බහුලීකතා නැවත නැවත පුහුණු වීම ආරම්භ කරලා අත්නුහර වැඩිපුර ජීවිතේ පුහුණු වීම ආරම්භ කරමින්
නිවන් දොරගුළුම විවර කරගන්නට ඔබට ශක්තිය ලැබේවායි ආශීර්වාද කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක පූජ්‍ය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝසපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් පැමිණවීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි අරමුණු පෙරදරි කොටගෙන ගම්පහ කිඩගම්මුල්ල කොළඹ පාරේ අංක 1-3 දරණ ස්ථානයේ පදිංචි චමිලා දිසානායක ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ පල්ලේවෙල ගල්හතේ පදිංචිව සිට පරලෝසැපත් වූ LH ඇලෝසියස් ආදරණීය පියාණන්ටත් ජයසිරි දිසානායක ආදරණීය පියාණන්ට සහ BG රණසීලී ආදරණීය මෑණියන්ට සහ පරලෝසැපත් දෙපාර්ශවයේම සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කර සසර දුකින් අත් මිදීම පිණිස උතුම් නිර්වාණය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම හේතු වේවායි වාසනාව වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. වහවහ සසර දුකින් අත් මිදීම පිණිස මේ පුණ්‍ය කර්මය හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.